අද නොවැම්බර් 8 වෙනිදා ශ්‍රී ලංකාවේ අපි ඒ වගේම ඊතර ඉන්න ඔබ බොහෝ දෙනෙක් COVID-19 රෝග වසංගතය නිසා ඉන්නේ පසුතැවෙන්නේ. මේ කාලවකවානුවේ තමයි අද මෙලෙස ඊතර මෙතර හමු වෙන්නේ. ඊතර මෙතර බොහෝ තොරතුරු ඔබ සමග පෙළ ගැස්වීමේ බලාපොරොත්තු වෙයි. අරබන් අවසරයි ඊතර මෙතර. COVID-19 රෝග වසංගතයේ ලෝකේ පුරා පැතිර යන විට පළමු වරට ශ්‍රී ලංකාව දරපු උත්සාහය රජය සෞඛ්‍යංශ ආරක්ෂකංශ මේ සියලු දෙනාගේම කැපකිරීම නිසා සාර්ථකව මැඩපවත්වන්න අවස්ථාව ලැබුණා. දෙවන රැල්ල යම් ආකාරයක ඔබේ අපේ හදවත් වලට තිගැස්මක් ඇති වෙලා තියෙනවා. තත්ත්වයේ මේ වුණත් සාමාන්‍ය කටයුතු රාජකාරී කටයුතු සියල්ල එලෙසම පවත්වාගෙන අපේ ආර්ථිකය අපේ සමාජීය කටයුතු ක්‍රියාත්මක කිරීමේ කාලය දැන් උදා වෙලා තියෙනවා. මේ අභියෝගයේ හමුවේ ලංකා බැංකුව ජාතියේ මහා පහන් ලෙස ඊතර මෙතර සපේන සේවාව පිළිබඳ අද දවසේ අපි හිතුව කතා බහ කරන්න. ඒ සඳහා අප සමග සම්බන්ධ වෙනවා ලංකා බැංකුවේ ජාත්‍යන්තර භාණ්ඩාගාර ආයෝජන අංශයේ භාර නියෝජ්‍ය මහා කළමනාකාරතුමා RMN ජීවන්ත මැතිතුමා. ආයිබෝන් ප්‍රභාත්. විශේෂයෙන්ම COVID-19 රෝග වසංගතයේ හමුවේ ලංකා බැංකුවට ජාතියේ මහා පණ්ඩම හැටියට විශාල කාර්යභාරයක් පැවරලා තියෙනවා. මොකද රාජ්‍ය බැංකුවක් හැටියට ලංකාවේ තිබෙන ජාතික බැංකුව හැටියට. COVID-19 රෝග වසංගතයේ හමුවේ ඔබේ සේවාවන් අඩු වෙලා තිබෙනවද? අපිට ඒ ගැන පැහැදිලි කරන්න. ප්‍රභාත් අහපු ප්‍රශ්නෙට කෙටිම පිළිතුර නම් ඇත්තටම නැහැ කියන එකයි. මොකද අපි ලංකාවේ නම්බර් 1 බැංකුව නම්බර් 1 බැංක් එක. ඒ වගේම අපි තමයි ඇත්තටම ලංකාවේ ඇසෙට් ගත්තාමත් ඩිපොසිට් ගත්තාමත් ඒතර ලෝන්ස් ගත්තාමත් වැඩිම ප්‍රමාණයකට දායක වෙන බැංකුව. ඉතින් කිසිම අවස්ථාවක අපි ලංකා බැංකුව විදිහට කිසිම විදිහකින් මේ සේවාවන් සපයන සේවාවන් එකම ලංකා වාසීන් සහ පිටරට ඉන්න අපි ලබැදියන්ට සපයන සේවාවන් කිසිම ආකාරයකින් අපි ඇත්තටම නවත්තලා නැහැ. මොකද අපි දකිනවා දැන් ගිය අවුරුද්දේ මේ වගේම ප්‍රශ්නයක් තිබුණා ලංකාවට විතරක් බලපාපු 2019. නමුත් 2018 2020 ප්‍රශ්නේ ගත්තාම ප්‍රභාත් ඇත්තටම මේක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. නමුත් ලංකා බැංකුව විදිහට අපි මේ මාර්තු මාසයේ ලංකාවට මේ ප්‍රශ්නේ ආව වෙලාවෙ ඉඳලම අපි දකිනවා ලංකා බැංකුව විදිහට ලංකාවේ ප්‍රධානම ජාතික ආණ්ඩුව සතු බැංකුව විදිහට අපි කිසිම ආකාරයකින් මේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් දෙන සේවාවන් කිසිම අවස්ථාවක අඩුවක් කිරීමක් කරලා නැහැ. අපි ඊට වඩා හොඳින් මේක අවස්ථාවක් කරගෙන අපි කරගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම ලංකාවේ ජනතාවට තරම්ම පුරුදු නොවුණු ඩිජිටල් ප්‍රොඩක්ට්ස් කමේ නැත්නම් ඩිජිටල් මාධ්‍යයෙන් කොහොමද මේ බැංකු ගණන කරන්නේ කියන එක අපි උන්ට උගන්වලා තිනවා. ඇත්තරම අපේ ජනතාව අපි කියන්න සතුටුයි. අපේ ගනුදෙනුකරු විශාල ප්‍රමාණයක් දැන් අපි මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් නැත්නම් අපි මේ ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් කරන ගනුදෙනු සඳහා යොමු වෙලා තියෙනවා. අපි ඒක දත්ත දිහා බැලුවාම අපිට ඒක මනාව පසක් වෙනවා. ඉතින් අපි කිසිම ආකාරයකින් ලංකාවේ ගනුදෙනුකරුවන්ටත් සහ ලංකාවේ ජනතාවට කරන සේවයවත් පිටරට ඉන්න අපේ සහෝදර සේවක මණ්ඩලයේ නැත්නම් අපේ සහෝදර සේවකයන්ගේ මෙහෙට එන විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් එන ඒ සියලු කටයුතු කිසිම ආකාරයකින් අපි කොයි වෙලාවකවත් නවත්තලත් නැහැ. අපේ මේ වර්තමාන මැනේජ්මන්ට් එක නැත්නම් වර්තමාන කළමනාකාරීත්වයට අනුව අපි කිසිම අඩුවක් කිරීමටත් කොහෙත්ම අපේ අදහසකුත් නැහැ ප්‍රභාත්. ඒ කියන්නේ ඔබ ඊතර මෙතර ඉන්න ජනතාව වෙනුවෙන් කරන සේවය කිසිම අඩුවක් වෙලා නැහැ. නෑ ප්‍රභාත් ඇත්තටම නැහැ. දැන් ඔබතුමා කියපු කාරණයක් එක්ක මට මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අද මෙලෙස අපි ඔබ කතා කරනවා. නමුත් මේ වෙලාවෙත් මේ කතා කරන මොහොතේ විදේශගත වෙලා ඉන්න විගමනික ප්‍රජාව තම රැකියාවල නිරත වෙනවා. කොයිට් කියලා ඒ රටවල මේ රැකියාවල් වලින් ඉවත් වෙලා නිරෝධායනයේ පමණක් දෙන්න අවස්ථාවක් නැහැ. එහෙම ඉඳලත් ඔවුන් රටට නීත්‍යානුකූල විදේශ විනිමය වල රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා කියලා මම විශ්වාස කරනවා. කොහොමද මේ පිළිබඳව ඔබේ දැක්ම? ප්‍රභාත් අපි දන්නවා දැන්ට ශ්‍රී ලාංකික විදියට පිටරටවල වල වාසය කරන ඔය වගේම සේවය කරන අපිට ඉන්නවා දැන්ට 2 මිලියන විතර නැත්නම් මිලියන 2කට අධික ජනතාවක් අපේ පිටරටවල සේවය කරනවා. ඉතින් මේ සියලු දෙනාම ලංකාවට මුදල් ලැබෙනවා. ඔවුන්ගේ හම්බ කරපු දේවල් ලංකාවේ ඉන්න තමන්ගේ ලබදිය වෙනුවෙන්. ලංකා බැංකුව අපි ගත්තාම පිටරට ඉඳන් එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මේ අවුරුදු තුල ගත්තාම අපිටත් හරිම පුදුමයි. මොකද ගිය අවුරුද්දට වඩා යම්කිසි වැඩිවීමක් අපි දකිනවා මේ අවුරුද්දේ. ඒ කියන්නේ කොයිඩ් කියලා අඩු වෙලා නැහැ. ඇත්තටම නෑ ප්‍රභාත්. කොවිඩ් කියලා ඇත්තටම අඩු වෙලා නෑ. අපි සාමාන්‍ය ලංකාව විදිහට ගත්තාම මේ ප්‍රශ්නේ මුළු ලෝකයේ පුරාම පැතිර යනකොට අපි සාමාන්‍ය ප්‍රමාණයක් අපි දකිනවා යම්කිසි අඩුවීමක් මේ අවුරුද්ද පුරා. යම්කිසි අඩුවීමක් ඒක සාධාරණ අඩුවීමක්.
නමුත් ලංකා බැංකුව ගත්තාම අපේ රටට එවන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අපේ සහෝදර ජනතාව වන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අපි දකිනවා වෙනදට වඩා වැඩි වීමක්. ඉතින් මේක ඇත්තටම රටක් විදිහට ගත්තාම මේක ඇත්තටම හොඳ දෙයක්. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පිටරට වාසය කරන සහෝදර සහෝදරයන් එහි වැඩ කරන සේවකයෝ මෙහෙට ඔවුන් හම්බ කරන මුදල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් මෙහෙට එවයි කියලා. ඒ ඇත්තටම ඔවුන් එවන්නේ ඔවුන්ගේ ලබැදියන් වෙනුවෙන් නැත්නම් ඔවුන් මත යැපෙන පුද්ගලයන් වෙනුවෙන් සහ රටේ දායකත්වය වෙනුවෙන්. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ රටේ දායකත්වයට ඔවුන් විශාල වශයෙන් මැදිහත් වෙනවා. රටේ ගෙවුම් ශේෂය පියවා ගැනීමට යම්කිසි ප්‍රධාන දායකත්වයක් දෙන හොඳ උපකරණයක් විදිහට අපි සලකනවා. පිටරට වලින් එන විදේශ විනිමය ප්‍රමාණය පිටරට වලින් එන අපේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය. ඉතින් ගිය අවුරුද්ද අපි ගත්තාම යම්කිසි අඩුවක් අපි දැක්කා පොඩි ප්‍රමාණයක් 2018ට සාපේක්ෂව. නමුත් 2020 ගත්තාම මේ වෙනකොට අපි දකිනවා යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක්. යම්කිසි කාලවලදී අපි දැක්කා මාර්තු අප්‍රේල් වගේ යම්කිසි පහළ බැසීමක්. නමුත් ආපහු ඔවුන් ඩිජිටල් මාර්ගයෙන් ගිහිල්ලා ඉවරලා ඔවුන්ට යම්කිසි අවස්ථාවක යන්න පුළුවන්කම ලැබුණාම ඔවුන් හැම අවස්ථාවකම ලංකාවට ඔවුන් හම්බ කරපු දේවල් එවන්න සැදී පැහැදී සිටිනවා. ඉතින් අපේ ඇත්තටම අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම ලංකා බැංකුවේ මේ අපේ ඉන්න BOC රෙප්‍රසන්ටේටිව්ස්ලා. දැන් ඔවුන් ඉන්නවා අපේ ඇත්තටම 25ක් විතර. ඔවුන් ප්‍රමාණයක් ඉන්නවා මේ රටවල් ගණනාවක පැතිරලා තියෙනවා. නමුත් මේ කොවිඩ් වසංගතයේ මැද්දේ වුණත් ඔවුනේ අවශ්‍ය සේවාව අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඉතින් අපි විශේෂ ස්තුතියක් කරන්න කැමති අපි මේ ලංකා බැංකුවේ ඉන්න මේ BOC රෙප්‍රසන්ටේටිව්ස්ලාට ඔවුන් කරන සේවය වෙනුවෙන්. ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට මම ඇත්තටම දෙනවා. ඔවුන් ඇත්තටම ලංකාවට එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ප්‍රබාත් ඇත්තටම වැඩිවීමක් තමයි දකින්නේ. කිසිම අඩුවීමක් අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ ඊටාම සතුටුදායක ආරංචියක්. ඔබ කොයිට් කියලා ඔබේ සපයන සේවාව ඔබ ලංකාවට කරන දායකත්වයේ කිසිම අඩුවක් කළා නැති බව. මම හිතන විතර මෙතර හැටියට අපේ ප්‍රණාමයත් ඔබට පුද කරනවා විගමනික ප්‍රජාව හැටියට විදේශගත වෙලා කැපවීමෙන් මහන්සි වෙලා Taman විදේශ විනිමය නීත්‍යානුකූල ක්‍රමයට ලංකාවට එවලා බැංකු පද්ධතිය ආරයවලා ඔබ කරන දායකත්වයේ ඒක රටට කරන අනාගත ආයෝජනයක් හැටියටයි අප දකින්නේ. විශේෂයෙන්ම මෙවැනි කාර්යභාරයක් කරන පිරිසක් තමයි විගමනික ජනතාව. මම හිතන්නේ ඔවුන් වෙනුවෙන් ඔබට යම් වැඩ පිළිවෙලක් නැද්ද? ප්‍රවද ඇත්තටම අපි පිටරටේ අපේ වාසය කරන ජනතාව වෙනුවෙන් පිටරට සේවය කරන අය වෙනුවෙන් ලංකා බැංකුව විසින් කරන දායකත්වයේ නැත්නම් ලංකා බැංකුව විසින් ඔවුන්ට සපයන සේවාවන් අනාදිමත් කාලයක ඉඳන් අපි ඉෂ්ට කරා. ඉතින් අපි මෑතදීත් අපි හඳුන්වලා දුන්න ඇත්තටම පිටරට ඉඳන් අපේ එවන රෙමිටන්සස් වලට ඒව සම්බන්ධ කරලා පිට රටතයි කියන තරංගය. නමුත් අපි මේ කොවිඩ් ප්‍රශ්න නිසා අපි ඒක යම්කිසි ආකාරයකින් කල් දැමීමක් සිද්ධ කරා. මොකද අපේ සහෝදර ජනතාව වෙනුවෙන් ඒක තවදුරටත් ඒ තෑගි තරංගය පුළුල් කරන්න. ඉතින් මම හිතනවා විතා වටිනා තෑගි විශාල ප්‍රමාණයක් තියෙන ඔවුන්ට හිමි කරගන්න මේ අවස්ථාවක් කරගන්න මම ඇත්තටම ඔවුන්ට ආරාධනය කරන්න. ඔවුන් ඔබ හම්බ කරන දේ ඔබ හම්බ කරපු දේ ලංකා බැංකුව හරහා මේ රටට එවන්න. ඔබට විශේෂ එවන ප්‍රමාණය අනුව අපි විශේෂ ඇගීමක් ලක් කරලා ඔබට අවශ්‍ය තෑගි ප්‍රමාණය අපි හැම දිස්ත්‍රික්කයක්ම සහ හැම කෙනාම ආවරණය වන පරිදි ඒක ලබා දෙන්න අපි මේ ලංකා බැංකුවේ කළමනාකරීත්වය දැනට තීරණය කරලා තියෙනවා. අවසාන දිනුමැදිම විදිහට ප්‍රවත් ඇත්තටම අපි පිට රටට ඇගි තරඟ යටතේ විගෝ මෝටර් රථයක් ප්‍රදානය කිරීම බලාපොරොත්තු වෙනවා. ඒක අපි යම්කිසි කාලයක් දික් කරලා තියෙනවා. දැන් ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මේකට මේ තරඟයට ඇතුළු වෙලා ලංකා බැංකුව හරහා ඔබ එවන ඔබ හම්බ කරපු දේ විදේශ විනිමය ප්‍රේෂණ ලංකා බැංකුව හරහා එවන්නට කියලා. විශේෂයෙන්ම මෙහෙම කතා කරන අතරතුර ඔබ විසින් කියපු කාරණයක් තමයි මේ ඊතර ඉන්න ඔබේ නියෝජිත ජාලය මේ වන විටත් ඊතර සිට මෙතරට ශ්‍රී ලාංකිකයන්ට මුදල් ලෙවන්න අවශ්‍ය ශක්තිය දායකත්වය මඟ පෙන්වීම ලබා දෙනවා කියලා. අප ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ඊතර ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගන්න අප සූදානම් දැන් ඔබ රැගෙන යන්න දකුණු කොරියාවට. අපි දකුණු කොරියාවේ අන්සාන් නගරයේ ඉන්න දිමුතු මහත්මයා තමක සම්බන්ධ වෙනවා. ඔව් දිමුතු ඔබට පුළුවන් කතා කරන්න කොහොමද අන්සාන් වල දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය ඒ වගේම ඔබේ කාර්යභාරය ඔවුන් වෙනුවෙන්. ඔබ ඔබ සම්බන්ධ වන්නේ දකුණු කොරියාවේ අන්සාන් නගරයේ සිට. දකුණු කොරියාවේ අන්සාන් නගරය කියන්නේ ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව බහුලව සේවය කරන නගරයක්. COVID-19 වසංගතය හමුවේ දැඩි බලපෑමකට දකුණු කොරියාව ලක් වුවත් මේ අවස්ථාවකට දකුණු කොරියාවේ රජය සෞඛ්‍යංශ සහ ජනතාව වසංගතය මනා ලෙස පාලනය කිරීමට ලක් කරමින් සිටිනවා. ලංකා බැංකුවේ වෙළඳ ප්‍රාදේශීය නිලධාරීන් හැටියට අපේ වගකීම තමයි ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව උපයන විදේශ විනිමය ආරක්ෂිතව ඉක්මනින් ලංකාවට සම්ප්‍රේෂණය කර දීම. COVID-19 වසංගතය ඇතිවීමට පෙර සිට ලංකා බැංකුව සහ KB හනා බැංකුව එක්ව හනා ඊසි නමින් ජංගම මුදල් සම්ප්‍රේෂණ ක්‍රමයක් අපි හඳුන්වා දෙනු ලැබුවා. මෙහි
ප්‍රතිඵල ඇත්තරම ශ්‍රී ලංකාවේ විගමනික ප්‍රජාව අත්විඳින්න සිටින්නේ. හනා ඊසි මගින් ලංකා බැංකුවේ ගිණුම් වලට මුදල් සම්ප්‍රේෂණය කරන ඔබට රන්කාසි 75ක් ලබා දීමට ලංකා බැංකුව සූදානම්. කොවිඩ් වසංගතය හමුවේ අපගේ සහෝදර දීවර කර්මාන්තයේ නියලන පිරිසක් සොයා අපි ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා සිටිනවා. ඒ අනුව ඊයේ දිනේ වෙළඳ ප්‍රවර්තන නිලධාරී දර්ශන මහතා විසින් කෝගම් ප්‍රදේශයේ අද දිනේ KB හනා බැංකුව පංජු ශාඛාවේ හෙට KB හනා බැංකුව මොක්කෝ ශාඛාවේ බැංකු කටයුතු නියැලීමට සූදානම්. ඔබට මතක ඇති වසර දෙකකට පෙර ඊතර විතර වැඩසටහන හරහා අපි ඉදිරිපත් කරා ජේති දූපත සම්බන්ධයෙන්. ජේති දූපත කියන්නේ දකුණු කොරියාවට තියෙන විශාලතම දූපත. ජේති දූපත ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ දීපත කර්මාන්තයේ නියැලෙන්නන් බොහෝ පිරිසක් සේවය කරනවා. එබැවින් ලංකා බැංකුවත් KB හනා බැංකුවත් එක්ව මේ මාස 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා අපි ජේති දූපතේ ජංගම බැංකු සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබගේ හිතවතා, ඔබගේ පුතා, ඔබගේ ස්වාමි පුරුෂයා මේ වැඩසටහන බලන ඔබ අතරින් ජේති දූපතේ සේවය කරන්නේ නම් මේ පණිවිඩය උන්ට ලබා දෙන්න. ප්‍රවද ඇත්තටම මේ කොරියාව ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද කොරියා රාජ්‍යයෙන් තමයි ලංකා බැංකුවට විශාලතම විදේශ විනිමය ප්‍රමාණයක් මේ අවස්ථාවේ වෙනුවට ලැබීම පවතින. ඉතින් ඇත්තටම ලංකා බැංකුව අලුත් අපේ තියෙන ස්මාර්ට් රෙමිට් සිස්ටම් එක අපි උන්ට හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් එහි වාසය කරන අපේ ශ්‍රී ලාංකිකයන්ට ලංකා බැංකුව හරහා තමන් හම්බ කරන විදේශ මුදල් ප්‍රේෂණය කිරීම සඳහා අපි ඔවුන්ට මේ විශේෂයෙන් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔවුන්ට ඇත්තටම කොහෙටවත් යන්න ඕනේ නෑ. දැන් මේ ඇප් එක පාවිච්චි කරලා ලංකා බැංකුව හරහා මුදල් ලෙව්ව ගමන් ඒ ඇප් එක හරහා ඔවුන්ගේ අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වලට එවලම ක්‍රෙඩිට් නැත්නම් බැර කිරීම සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් මේ තත්ත්වයේ තේරුම් අරගෙන අපි ලංකා බැංකුව විසින් ඒක හඳුන්වලා දුන්න ඒ අලුත්ම ඩිජිටල් ප්‍රොඩක්ට් එක මම හිතනවා ඔවුන් ඒ අවස්ථාව පාවිච්චි කරලා ලංකා බැංකුවට මුදල් ලෙවනවා. ඒක ඇත්තටම මේ අපේ හින BOC රෙප්‍රසන්ටේටිව් ඉනුත් ඒක සනාත වුණා. ඒ වගේම අප දැන් සම්බන්ධ වෙන්න සූදානම් කටාර් රාජ්‍යයට. මම හිතන්නේ කටාර් රාජ්‍යයේත් ශ්‍රී ලංකිකයන් විශාල ප්‍රමාණයක් විගමනික ප්‍රජාව හැටියට රැකියා සඳහා ගිහිල්ලා තියෙන රාජ්‍යයක්. අපි බලමු කටාර් රාජ්‍යයේ වර්තමාන තත්ත්වය සහ ඊතර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලංකා බැංකුවේ නේවාසික නියෝජිතයාගේ කාර්යභාරය. අයිබෝන් මම මේ අවස්ථාවට ලංකා බැංකු නියෝජිතයෙක් හැටියට සම්බන්ධ වෙන්නේ කටාර් රාජ්‍ය දෝහා ගනුවර සිට. මේ වන විට කටාර් රාජ්‍යයේ COVID-19 වසංගත තත්ත්වය බොහෝ දුරකට පාලනය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පාලනයත් එක්ක කටාර් රාජ්‍යයේ සියලු ජන ජීවිත කටයුතු නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. නමුත් අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔවුන්ගේ වෙහෙස මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් ලංකාවට යවා ගැනීමේදී විවිධ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මමත් ඇතුළුව අපගේ ලංකා බැංකු නියෝජිතයින් 9 දෙනෙක් කටාර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශයන් ආවරණය කරමින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා දෙනවා. ඉතින් අපගේ දුරකථන ඔවුන් වෙනුවෙන් පැය 24 පුරාවටම විවෘතයි. ඔවුන්ට අප හා සමග සම්බන්ධ වී ඔවුන්ගේ ගිණුම් පිළිබඳ පවතින ගැටලු, ඒ වගේම ලංකාවට මුදල් යැවීමේදී ඇතිවෙන ගැටලු ඇතුළු ඕනෑම ගැටලුවක් සඳහා අවශ්‍ය සේවාව අප හරහා ලබා ගැනීම සිදු කිරීම කළ හැකියි. මම දැන් ජීවන්ත මහත්තයා ගොඩක් රටවල මේ වන විටත් ඔබේ නියෝජිතයන් නිවාසිකව විශාල කාර්යභාරයක් කරනවා. අපට අවසාන වශයෙන් මේ කතාබහට විරාමය තබන්න කාලය උදා වෙලා තියෙනවා. අපට කිව්ව සමස්තයක් හැටියට මේ අභියෝගයත් එක්ක හෙට දවස කොහොමද ඔබ සැලසුම් කරන්නේ? ප්‍රබද ඇත්තටම විශේෂයෙන් මම ඉස්සලා කිව්වා වගේ අපේ මේ නේවාසික නියෝජිතයන් ලංකා බැංකුව නියෝජනය කරන නේවාසික නියෝජිතයන්ට ඒ රටවල් වල පැතිරී සිටින විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. මේ COVID-19 ප්‍රශ්න වෙලාවේ වුණත් ලංකාවට ඔවුන් එන්නේ නැතුව ඒ අපේ දයාබර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඒ තමන් හම්බ කරපු මුදල් ප්‍රමාණය ලංකාවට එවන්න ඔවුන් සැදී පැහැදී සියලු පහසුකම් සලසමින් ඉන්නවා. ඉතින් විශේෂ ස්තුතියක් කරන්න කැමතියි මේ සිටුේෂන් එක නැත්තම් මේ තත්ත්වය මැද වුණත් ඔවුන් කරන සේවාව වෙනුවෙන්. ලංකා බැංකුව ඔබ දන්නවා
වැඩිම නියෝජිත ආයතන ප්‍රමාණය සමග ඍජු සම්බන්ධතාවල් තියෙනවා මේ ලංකාවට මුදල් ලැබීම පිළිබඳව. ඒ වගේම රටවල් 10ක විතර අපේ විශාල නියෝජිත ප්‍රමාණයක් පැතිරලා සිටිනවා. ඉතින් අපි තවත් ඉස්සරහට මේ සම්බන්ධතාවයන් තව වැඩි කර ගැනීමට තමයි අපේ බලාපොරොත්තුව. අපේ වර්තමාන සභාපතිතුමා කාචන රත්වත්තේ මැතිතුමා සහ ඒ වගේම අපේ වර්තමාන සාමාන්‍ය අධිකාරිතුමා සුගත් ගුණසේකර මැතිතුමා යටතේ අපිට විශේෂ උපදෙස් ලැබිලා තියෙනවා ඉස්සරහට කොහොමද අපි මේ new tie ups නැත්නම් අලුතෙන් මේ සම්බන්ධතාවයෙන් ගොඩනගාගෙන ලංකාවට එවන විදේශ විනිමය ප්‍රමාණය ලංකා විදේශ ප්‍රේෂණ ක්‍රම ප්‍රමාණය කොහොමද ලංකා බැංකුව හරහා වැඩි කරගන්නේ? මොකද දැනට වැඩිම මාකට් ෂෙයාර් එකක් නැත්නම් වෙළඳපොළ වටිනාකම වෙළඳපොළ ප්‍රමාණයක් ලංකා බැංකුව තමයි උරුම කරගෙන තිබෙන්නේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය. ඉතින් අපේ පරමාර්ථය සහ අපේ ටාගට් එකත් මේක ඉස්සරහට කොහොමද වැඩි කරගන්නේ කියලා. ඒ වැඩි කරගන්න අතරම අපි විශේෂ සැලකිල්ලක් අපි දක්වනවා අපේ පිටරට වාසය කරන මේ සේවක මණ්ඩලය වෙනුවෙන්. අපි ඔවුන් වෙනුවෙන් ඉන්ට්‍රස්ට් එක නැත්තම් පොලි ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ලබා දෙන ඔවුන් ඒවා රුපියල් වලට පරිවර්තනය කරනවා නම් ඒ හා සමානව හොඳ රුපියල් ප්‍රමාණයක් ලබා දෙන එක්ස්චේන්ජ් රේට් එකක් හොඳ ලබා දෙන ඒ වගේම ඔවුන් එවන ප්‍රේෂණ ප්‍රමාණයට ඇගීමක් වශයෙන් ඔවුන්ට අපි යම්කිසි තෑගි මට්ටමක් තෑගි ලබා දීලා ඒ තෑගි රටාවක් හඳුන්වලා දීලා ඒ තෑගි ඔවුන්ට ලබා දෙන ඔවුන් මෙහි වාසය කරන ඔවුන්ගේ යැපෙන්න වෙනවා. ඉතින් විශාල වැඩ ප්‍රමාණයක් අපි ඇත්තටම කරලා තියෙනවා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඉතින් මම හිතනවා විශේෂයෙන් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරන්න කැමතියි පිටරට වාසය කරන සියලුම අපේ ජනතාව වෙනුවෙන් ඔවුන් වාසය කරන අපේ සේවක මණ්ඩලය වෙනුවෙන් මේ අවස්ථාව ඉතාමත් බැරෑරුම් අවස්ථාවක්. නමුත් ඔබ මේ කරන සේවය රටක් විදියට සහ ජාතිය මහාන්තම ලංකා බැංකුව විදියට අපි ඉතාමත් අගය කර සලකනවා රටට මේ ඔබ කරන සේවය. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලය අද අප වෙනුවෙන් වෙන් කළාට විශේෂයෙන්ම ඊතර මෙතර වෙසෙන ඔබ වෙනුවෙන් වෙන් කළාට. අද දවසේ අපට අවස්ථාව ලැබුණා ඊතර මෙතර ඔබේ සම්බන්ධතාවය වඩාත් තහවුරුව දැනගන්න. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් ඔබේ සේවාව ඊතර මෙතර ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සමදාව අත්ලක් වේවා ආශිර්වාදයක් වේවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ කතාවට එකතු වුණාට. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කතා කරන මොහොතේ එංගලන්තයේ නැත්නම් ලන්ඩනයේ සම්පූර්ණයෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා වකවානුවක්. මාසයක් පුරාවට එංගලන්තය තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. COVID-19 රෝග වසංගතයේ තරම් බලපෑමකට ලන්ඩන් නගරය අද පත්වලා තිබෙනවා. මේ තත්ත්වය හැමුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය සොයා යන්නත් අප අමතක කරන්නේ. මේ පිළිබඳ කතා බහ කරන්න අද දවසේ අප සමග සම්බන්ධ වෙනවා ලන්ඩන් හොන්ස්ලෝ ජනහඬ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා. ශ්‍රීලාල් ඔබට පුළුවන් සඳහන් කරන්න වර්තමානයේ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව. මා මේ කතා කරන්නේ ලන්ඩන් වල සිටයි. ලන්ඩනයේ ලොක්ඩවුන් කරා ලන්ඩන් ඇතුළු සියලුම පළාත්. ඉතින් එන්න කොරෝනා වෛරසය බොහොම දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ රටේත්. විශාල ආසාදිතයන් පිරිසක් ලැබිලා මේ හමු වෙලා තිනවා. ඒ වගේම මේ විශාල පිරිසක් නැතිලත් තියෙනවා. ඉතින් අපි බලන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් හට යම් දැනුම් දීමක් කරන්න. මොකද ඔවුන්ගේ අවස්ථාවන් යම් අවස්ථාවන් අපට හැකියාව තියෙන උදව් කරන්න මේ ප්‍රශ්න වලට. ඒ වගේම ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයත් හොන්සෝ නගරේ නගර සභාවත් නාගරික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් අපට උදව් කරනවා ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ වගේම තවත් දෙයක් මම කියන්න ඕන ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් කර්ෆියු දැම්මට ගෙදරට ඉඳලා වැඩක් නැහැ. තමුන් ස්වයං නිරෝධානය විතුයි හැම අවස්ථාවකම තමන්ගේ ආරක්ෂාවත් තමන්ගේ පවුලේ ළමයිගේ ආරක්ෂාවත් අනිකුත් අයගේ ආරක්ෂාවත් තමන් හිම සකසා ගත යුතුයි. අනික මම මේ අවස්ථාව උපයෝග කරගන්නවා ස්තුති කරන්න ඊතර මෙතර සංවිධායක මණ්ඩලයට මගේ ප්‍රණාමය මේ වගේ සිද්ධීන් ලෝවටා වෙන සිද්ධීන් ශ්‍රී ලංකයන් දැනුත් කිරීම ගැන. ඔබලාට ජය. එංගලන්තයට වෙනදා ගිහිල්ලා පටිගත කරපු අපට අද WhatsApp තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූල වෙමින් දුරස්ථභාවය ආරක්ෂා කරමින් මෙලෙස තමයි පටිගත කරන්න විකාශනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. කෙසේ නමුත් අප මතක් කරනවා අප කතා බහ කරමින් සිටින්නේ තවමත් එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වර්තමාන තත්ත්වය ඔවුන් මොහොතින් අත්දැකීම් පිළිබඳව අප සූදානම් මෙලෙස සම්බන්ධ කරගන්න
එංගලන්තයේ වෙසෙන තවත් දිරිය ශ්‍රී ලාංකික කාන්තාවක් ඇහෙදියක් වරක් එංගලන්තයේ හැරෝ නගරාධිපතිනිය හැටියට ප්‍රථම වරට විදේශ රටකින් බිහි වූ ශ්‍රී ලාංකික නගරාධිපතිවරියක් හැටියට පත් වුණා. ඇය වර්තමාන නාගරික මන්ත්‍රීවරියක්. ඇයටත් කොවිඩ් රෝගයේ වැළඳිලා සුව වුණු කෙනෙක්. ඇය අප සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලාංකිකයන්ට මෙලෙස පණිවිඩයක් එකතු කරන්න. කරිමා මරික්කාර් මැතිණියනි, ඔබට පුළුවන් එතර මෙතර සමගින් එකතු වන්න. ආයිබෝන් ප්‍රභාත්, ඔබේ එතර මෙතර ලංකාව ප්‍රෝග්‍රම් එකට මාව ලන්ඩන් නුවරින් දැන් සම්බන්ධ කිරීම ගැන දෙවනි රැල්ලට අපි ලොක්ඩවුන් වෙලා ඉන්නේ. නමුත් මට කිය හැක්කේ ජනාධිපති කාර්යක බලකාය ඉතා හොඳට ලංකාවේ පළවෙනි රැල්ල පාලනය කරා. ඒක නිසා ඒ පාලනෙන් අපේ පළවෙනි රැල්ලේ මරණ සංඛ්‍යාව ඉතා අඩු වුණා. අපේ මහ බ්‍රිතාන්‍යයේ පළවෙනි රැල්ල හෝ දෙවෙනි රැල්ල අතර බලනකොට මරණ සංඛ්‍යාව ඉතා අධිකයි. කරුණා කරලා මං කියන්නේ ජනතාවට, ලංකාවේ ඉන්න ජනතාවට මේකේ වගකීම තමන් බාරගත යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් මෙම රැල්ලෙන් අපි ශ්‍රී ලංකා ජනතාව බේරා ගැනීමට ජනතාව සහයෝගය දිය යුතුය. තමන්ට කැස්සක් හෝ හෙම්බිරිසාවක් වගේ තියෙනවා නම්, උගුරේ අමාරුවක් තියෙනවා නම්, ඔළුව කැක්කුම තියෙනවා නම් කරුණාකරලා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කතා කරලා ගෙදර නිරෝධාරණය වෙන්න. හේතුව අද වෙනකොට හැරෝ ප්‍රාන්තයේ හිටපු දෙමළ මුල්ම නගරාධිපතිතුමා නැසී ගියා. ඇතුළුනේ ඉස්පිරිතාලෙට හෘද අබාධයකින් වකුගඩු රෝග අමාරුවකින්. නමුත් නැසී ගියේ ඉස්පිරිතාලෙන් කොවිඩ් වෛරසය වැළඳීමේ. එම නිසා තමයි මං කියන්නේ ගෙදර නිරෝධාරණය ඉතා අවශ්‍යයි. ඉස්පිරිතාලෙට යන්න ඉස්සරින් කරුණාකරලා ඒක පිළිපදින්න. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් සමග සහයෝගයෙන් ඉන්න. PCR ඔෆිසර්ස්ලත් එක්ක සහයෝගයෙන් ඉන්න. තමන්ට උදව් කරන හැම එක්කනට මේ වෛරසයෙන් මුදීමට අත දෙන සෑම එක්කනත් එක්කම ජනතාව සහයෝගයෙන් ඉන්න කියා මං ආදරෙන් බැගාපත්කමින් ඉල්ලනවා. සියලු දෙනාටම සුබ දවසක්. අද දවසේ බොහෝ තොරතුරු කතා බහ කළා. සමුගෙන යන්න කාලය ඇවිල්ලා. සමුගත්තත් අප හමු වෙනවා. කෙතරම් බාධා පැවතුනත් අපි හමු වෙනවා ලබන සතියේ. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව දුරස්ථභාවය ආරක්ෂා කරමින් එතර මෙතර සමගින්. සුබ සතියක් ඔබට. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.